අයිබුවන් මේ ඔටෝ ලංකාවේ ලෝකෙ තියෙන ගොඩක් බ්‍රෑන්ඩ්ස් ගැන මම වෙනකොට කතා කරලා තියෙනවා. ඒ වගේම ඒ බ්‍රෑන්ඩ්ස් වල එක එක වාහන මාදලි එහෙම නැත්නම් සැලොන්, සෙඩාන්, ඒ වගේම පිකප්ස්, ජීප්ස්, SUVs ඒ වගේ හැම මොඩල් එකක්ම මේ වෙනකොට කතා කරලා තියෙනවා. ඉතින් අද කතා කරන්නේ මට මෙච්චරල් කතා කරන්න බැරි වෙච්ච බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එක මම පටන් ගන්නෙ ඒ බ්‍රෑන්ඩ් එකත් එක්ක ලංකාවට ආපු ටිකක් ජනප්‍රියම වාහනයක් එක්ක. ඉතින් Mazda RX-8 එක තමයි අද මාත් එක්ක තියෙන්නේ. ඉතින් Mazda RX-8 කිව්වම ගොඩක් ලංකාවේ මේනකොට සුලභයි. හැබැයි අද මේ මම ගෙනල්ලා තියෙන RX-8 එක සුලභ නැහැ. මොකද මේක ලිමිටඩ් එඩිෂන්. එහෙම නැත්නම් ස්පිරිට් R කියන කැටගරිය කියන්නේ. විශේෂයෙන්ම මේක මැනුෆැක්චර් කරන්න පටන් ගන්නෙ RX-8 කියන බ්‍රෑන්ඩ් එක. එහෙම නැත්නම් මේ මොඩල් එක සෙලිබ්‍රේට් කරන්න තමයි මේ ලිමිටඩ් එඩිෂන් එක ස්පෙක්ස් ගොඩක් එක්ක මාකට් එකට දාලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මේ විදියට තියෙන්නේ. ඉතින් වාහන 1000යි මේකේ මැනුෆැක්චර් කරලා තියෙන්නේ. ඒකෙන් වාහන දෙකයි ලංකාවේ තියෙන්නේ. මේ තියෙන්නේ වාහන දෙකෙන් එකක්. ඉතින් ගොඩක් දේවල් තියෙනවා වාහන ගැන කතා කරන්න. ඒත් එක්කම මේ වාහනේ අපිට ගොඩක් දුරට ලංකාවේ මම කිව්වනේ ඔයගොල්ලන්ට එකපාරට මේ වාහන දෙකයි කිව්වම අයිඩියා එකක් එනවා ඇති. වාහන දෙකක් නෙමෙයි RX-8 ගොඩක් තියෙනවනේ කියලා. ඒ වුණාට ස්පිරිට් R කියන මේ හයි ස්පෙක් වාහනේ මොඩල් දෙකයි ලංකාවේ තියෙන්නේ. ඉතින් ඒක ගැන තමයි කතා කරන්නේ. සුපුරුදු විදිහට ෆොටෝස් වීඩියෝස් ටිකක් තියෙනවා. Hasita922 Instagram එකේ දැම්ම කියලා එකත් ෆලෝ කරන්න. ඉතින් මේ වගේ ලේටස්ට්ම අන්කෝමන් දුර්ලභ මේ හැම වාහනේම බලන්න පුළුවන් ඔටෝ හබ් බියුටි channel එකේ. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඉතින් ඒ වගේම මේ වගේ මම වාහනයක් ගැන කතා කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ විදිහට අර මොඩල් කෝඩ් එකක් මොඩල් නම්බර් එකක් එක්ක ආපු වාහනයක් ගැන කතා කරලා තියෙනවා. Lancer Evolution X එක. ඉතින් ඒකක් තියෙනවා මෙන්න මෙතනින් ගිහලා බලන්න පුළුවන්. ඉතින් limited edition එකක් වුණාම ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. වැඩි කතා නොකර ටක් ගාලා වීඩියෝ එකට මේ ඔටෝ හබ්. වාහනයක් මිලදී ගන්න ඉන්න ඕගොල්ලෝ දැම්ම යන්න riyapatuna.com එකට. ඉතින් මේක තවත් වාහන විකුණන සයිට් එකක් නෙවෙයි. ලංකාවේ වාහන වෙබ්සයිට්ස් වල හැම එකේම තියෙන ඇඩ්වර්ටයිස්මන්ට්ස් ඕගොල්ලන්ට එකම තැනකින් බලා ගන්න තමයි මේ riyapatuna ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් riyapatuna.com එකට ගිහිල්ලා ඕගොල්ලෝ කැමති වාහනේ සර්ච් කරාම ලංකාවේ තියෙන හැම වෙබ්සයිට් එකේම තියෙන මේ වාහනේ කියන ඇඩ්වර්ටයිස්මන්ට්ස් ඕගොල්ලන්ට එකම තැනකින් bala ගන්න පුළුවන්. දැන් යන්න riyapatuna.com එකට. Bet you never know. Say we have the power, but there's things we touch the road. Tell them say we ready, clip them on the cut she load. She don't know say we no regular. Anything we ready for. Bet you never know. Bet you never know. Nah go take no talk, I beg no pardon, that's for sure. Bet you never know. Bet you never know. How we are like the badness, we are like the globe. Bet you never know. Bet you never know. How we are like the badness, we are like the globe. ස්පෝර්ට්ස් කාර් එකක් වුණාම ගොඩ දෙනෙක් කියා කරන්නේ මේකේ පෙනුම වගේ මේකේ performance කොයි වගේද කියලා. ඒකින්ද විශේෂයෙන් මම ඉස්සෙල්ලා මේකේ performance ගැන කතා කරන්නේ. මේකේ 1.3 ලීටර් රොටරි එන්ජින් එකක් එක්ක ඇවිල්ලා තියෙන වාහනේ. ඒත් එක්කම මේකේ බ්‍රේක් හෝස් පවර් එක 235ක් විතර එනවා. RPM එක 8500. ඉතින් ගොඩක් දුරට RPM එක 9000ට වගේ රීච් කරන්න පුළුවන් දුර්ලභ කාර් වලින් එකක් තමයි මේක. ඒ වගේම නිව්ටන් මීටර 300කට අධික ටෝක් එකක් මේ වාහනේ තියෙනවා. ඊළඟ විශේෂම දේ තමයි ස්පෝර්ට්ස් කාර් එකක් විදිහට මේක රියර් වීල් ඩ්‍රයිව් එකක් විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් රියර් වීල් ඩ්‍රයිව් එකක් විදිහට තමයි ෆීචර් කරලා තියෙන්නේ. එතකොට අපිට පොඩ්ඩක් අර වාහනේ පොඩ්ඩක් ස්පෝර්ට්ස් කාර් එකක් විදිහට අපි පොඩ්ඩක් ඩ්‍රිෆ්ට් කරනවා නම් ඒ වගේ ස්ටන්ට් පැත්තට යනවා නම් අපිට ගොඩක් හොඳ performance ගන්න පුළුවන් මේ කාර් එකේ. ඒත් එක්කම විශේෂයෙන්ම මේකේ අපිට 6 speed Triptronic transmission එකක් හම්බ වෙනවා pedal shifters එක්ක. ඉතින් ඒ විදිහට තමයි වාහනේ දේවල් ගැන කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව විශේෂම දෙයක් තමයි මේකේ ලීටර් 60ක fuel tank එකක් හම්බ වෙනවා. ඒතකොට ස්පෝර්ට්ස් කාර් එකක් වුණාට මේක හොඳ cruising range එකක් තියෙනවා. ඔයගොල්ලෝ ස්පෝර්ට්ස් කාර් එකක් කරන් දුර යනවා නම් ප්‍රශ්නයක් නැහැ. ගොඩක් හොඳයි. ඒත් එක්කම විශේෂයෙන්ම මම මේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක බලද්දී ඔයගලන්ට පේනවා ඇති සම්පූර්ණයෙන්ම පැක් වෙච්ච එන්ජින් කම්පාර්ට්මන්ට් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම අපි ඔයිල් ලෙවල් චෙක් කරද්දී අපිට ඩිප් ස්ටික් එක ටිකක් හොයා ගන්න වෙනවා කොහෙද තියෙන්නේ කියලා අර කහ පාට හුක් එකත් එක්ක. හැබැයි මේකේ ටිකක් ලස්සන විදියට මෙන්න මේ විදියට අපිට ඩිප් ස්ටික් එකේ ලෙවල්ස් එක පොඩි ගයිඩ්ලයින් එකක් එක්කම මෙන්න මේ විදිහේ කවර් එකක් තියෙනවා. මෙතනින් පහළ තමයි අපේ ඩිප් ස්ටික් එක තියෙන්නේ. ඉතින් ඒක ටිකක් විශේෂ දෙයක් මම මේ වාහනේ දැකපු. ඉතින් ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව එන්ජින් මොඩල් එක සහ අපේ Mazda logo එක මෙතනින් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ওই වගේ දේවල් තමයි එන්ජින් එක ගැන කතා කරන්න තියෙන්නේ.
වාහනේ ලිමිටඩ් ස්පිරිට් ආර් එඩිෂන් එකක් විදිහට මේකේ Mazda Aero kit එකත් එක්ක තමයි මේකේ බොඩි කිට් එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට Aero kit එකත් එක්ක මේකේ කාබන් ෆයිබර් ටෙක්ස්චර් එකක් අරන් වාහනේ අපියරන්ස් එක වැඩි කරලා තියෙනවා ෆ්‍රන්ට් ලිප්ස් වල ඒ වගේම සයිඩ් ස්කර්ට් වල. ඉතින් ඒත් එක්කම ස්පෝර්ට්ස් කාර් එකක් නේ. එතකොට මේකට කම්පීට් කරන්න තියෙන්නේ ගොඩක් දුරට ලංකාවේ නම් CRZ එක. ඒ වාහනේත් එක්ක ඔයගලන්ට මේක කම්පෙයාර් කරගන්න මම ඩයිමෙන්ෂන්ස් ඉස්සෙල්ලා දාන්නම්. ඒත් එක්කම ඔයගලන්ට වාහනේ ස්කේල් එකත් මම මේ විදිහට හිටගත්තාම පේනවා ඇති මොන වගේ ස්කේල් එකකද වාහනේ තියෙන්නේ කියලා. ඒත් එක්කම මම මේකේ බොනට් එකේ ඩිසයින් එකට චුට්ටක් එන්නම්. බොනට් එකේ මෙන්න මේ තියෙන ෂැඩෝ ලයින් එක, මේ ලයින් එක, එතකොට වීල් එකේ ඒ වගේ මම ඇතුළේදී පෙන්නන්නම්. ඇතුළේ සීට්ස් වල තියෙන ඩිසයින්ස් එක්ක මේක මම ඉස්සෙල්ලාම කතා කරේ මේක රොටරි එන්ජින් එකක් කියලානේ. ඒ රොටර්ස් ඩිසයින් එකට තමයි මේක ඉන්ස්පයර් කරලා තියෙන්නේ. ගොඩක් දුරට මම මේ ගැන කතා කළා CHR එකේ. CHR එකේ තියෙන එක ඩිසයින් එකක් හැමතැනම මේන්ටේන් කරලා තියෙනවා කියලා. ඒ වගේ වාහනවල තියෙනවා ඩිසයින්ස් මේන්ටේන් කරලා මේකෙත් අපිට රොටර්ස් වල ඩිසයින් එක තමයි හැමතැනම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම මේකේ වින් ස්ක්‍රීන් එකෙන් අපි පේන විදිය ඒ වගේම මේකේ බ්ලයින්ඩ් ස්පොට් එකෙන් වෙන ඩිස්ටර්බන්ස් එක කොහොමද ඒ වගේ දේවල් අපි අතුලෙන් නැගලා කතා කරමු. ඒත් එක්කම මම මේකේ එනවා හෙඩ්ලයිට් එකට මේකේ ඔටෝ ලෙවලින් හයි බීම් ඔප්ෂන් එක තියෙනවා. එතකොට වාහනේ පොසිෂන් එකත් එක්ක අපිට ගොඩක් හොඳ ක්ලියර් view එකක් ගන්න පුළුවන්. වාහනේ හයි බීම් එක ලෙවල් කරලා දෙන හින්දා. ඒත් එක්කම එතනින් පහළ ෆොග් ලැම්ප් එකක් හම්බ වෙනවා. ඉතින් මේකේ අපිට මේ බම්ප් එකේම තමයි ෆ්‍රන්ට් ග්‍රිල් එක තියෙන්නේ. එහෙම නැත්නම් එයා ඉන්ටේක්ට අවශ්‍ය ෆැසිලිටි එක දීලා තියෙන්නේ. මෙතනින් අපිට වෙනම ග්‍රිල් එකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඒත් එක්කම මෙතනින් අපිට Mazda logo එක තියෙනවා. මම කිව්වා මේකේ after market modification එකක් කරලා තියෙනවා කියලා. මෙන්න මේ විදිහට front lip එකක් දාලා. ඉතින් ඒකනොත් ගොඩක් හොඳ appearance එකක් ඇවිල්ලා තියෙනවා වාහනේට. ඒත් එක්කම ඊළඟ ප්‍රශ්නේ තමයි ස්පෝර්ට්ස් කාර් එකක් නේ. එතකොට සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකලිටි එක ගැන ටිකක් වැඩි වර හිතන කෙනෙක් නම් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් නැහැ. එතකොට ස්පෝර්ට්ස් කාර් එකක් අරන් අපිට ටිකක් වලවල් සහිත පාරකවත් යන්න බෑ. අන්න ඒ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. නමුත් මේකේ මම කියන්න දෙයක් නැහැ. ඔයගලන්ට බලමුට පේනවා ඇති ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක කොයි වගේද කියලා. සාමාන්‍යයෙන් මේක මිලිමීටර 120ක 30ක වගේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි පොඩි හැච්බැක් එකක් ගැන කතා කරත් ඒකෙත් අපිට හම්බෙන්නේ මිලිමීටර 150ක 160ක වගේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක්. එතකොට ලොකු ගැප් එකක් මේ දෙක අතර නැහැ. එතකොට ස්පෝර්ට්ස් කාර් එකක් ගන්නත් හිතා ඉන්නවා නම් ඔයගලන්ට පොඩි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් ගැන ටිකක් වැඩිපුර හිතනවා නම් ලොකු ඩවුට් එකක් නැහැ. ඔයගලන්ට ඒක ඔයගලන්ගේ පාවිච්චි අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. ඉතින් ඒත් එක්කම මම එනවා මෙහෙමම මේකේ සයිඩ් එකට ඉස්සලා මෙන්න මේ වීල් එකෙත් අර මම කලින් කිව්වා වගේ රොටරි ඩිසයින් එක තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති බ්‍රෝන්ස් කලර් එකේ වීල් එකක්. ඉතින් ඒ වගේම මේක BBS ඩිසයින් එකේ වීල් එක. සාමාන්‍යයෙන් ලංකාවේ BBS කියන බ්‍රෑන්ඩ් එක ගැන කතා කරද්දී අපිට ක්ලාසික් වාහන වලට වගේ තමයි මේ දවස්වල BBS යූස් කරන්නේ. නමුත් BBS කියන්නේ ක්ලාසික් වාහන වලට විතරක් එන බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි. මේ වගේ ස්පෝර්ට්ස් කාර්ස් වලටත් මේ BBS කියන වීල් ඩිසයින් එක යූස් කරන්න පුළුවන්. මේ තියෙන බ්‍රෝන්ස් කලර් එකේ මම කලින් කිව්වා වගේ රොටරි ඩිසයින් එකත් එක්ක තියෙන්නේ. ඒ වගේම මේකේ බිල්ස්ටේන් ඩැම්පර්ස් අපිට හම්බ වෙනවා. එතකොට හැන්ඩලින් වලදී වාහනේ තියෙන කම්ෆර්ටබිලිටි එක අඩු වෙන්නේ නැහැ. ඒත් එක්කම මේකේ අපිට ෆෙන්ඩර් එකේ මෙන්න මේ විදිහට කවුල් එකක් එක්කම අපිට සිග්නල් ලයිට්ස් හම්බ වෙනවා. එතකොට අපිට හිතෙන දේ තමයි ෆෙන්ඩර්ස් වල සිග්නල් ලයිට්ස් තියෙනවා නම් අපිට සයිඩ් මිරර්ස් වල සිග්නල් ලයිට්ස් හම්බෙන්නේ නැහැ. එහෙම නැත්නම් වින්කර් මිරර්ස් නැහැ කියලා. මේක අපිට වින්කර් මිරර්ස් ලැබෙන්නේ නැහැ. අපේ ෆෙන්ඩර් එකේ තමයි සාමාන්‍ය ස්පෝර්ට්ස් කාර් වල මේන්ටේන් වෙන විදිහට ෆෙන්ඩර් එකේ සිග්නල් ලයිට්ස් තමයි හම්බ වෙන්නේ. ඒත් එක්කම ඒරෝ කිට් එකත් එක්ක ආපු සයිඩ් ස්කර්ට් එක තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට විශේෂම දෙයක් මම මෙතනදි කතා කරනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි වාහන ගැන කතා කරලා දෙනවා 4 door වාහන 2 door වාහන ඒ විදිහට. නමුත් මේකේ ටිකක් විශේෂ විදිහට තමයි ඩෝ එක ඕපන් වෙන්නේ. මේ වගේ වාහන සාමාන්‍යයෙන් ලංකාවේ දුර්ලභ නොවුනට අපි අද වෙනකන් මේ වගේ වාහනයක් කොටහබ් YouTube channel එකේ කතා කරලා නැහැ. ඒකින්ද විශේෂයෙන්ම කතා කරන්නේ මේ තියෙන ෆ්‍රන්ට් ඩෝ එක. මේක මේ විදිහට ඕපන් කරන්න පුළුවන්. ඕගොල්ලන්ට හිතෙනවා ඇති ස්පෝර්ට්ස් කාර් එකක් හින්දා එහෙම නැත්නම් CRZ එක වගේ එක කම්පෙයාර් කරන වාහනයක් හින්දා මේකෙත් පිටිපස්ස දොරවල් නැහැ. ඉස්සරහ දොරවල් දෙකෙන්ම තමයි රින්ගල ඇතුළට යන්නේ නැත්තේ කියලා. නමුත් මේකේ තියෙනවා සූසයිඩ් ඩෝස් කියන ඔප්ෂන් එක. මෙන්න මේ විදිහට අනිත් පැත්තට ඩෝ එක ඕපන් කරන්න පුළුවන්. අන්න එතනදී CRZ එකට වැඩිය මේකේ ප්ලස් පැත්ත එහෙම නැත්නම් මේකට ප්ලස් මාක් එකක් වැටෙනවා කියලා හිතන්න පුළුවන් CRZ එකට වැඩිය මේ වාහනේ. මොකද පිටිපස්සේ ඩෝස් තියෙන හින්දා මෙන්න මේ විදිහට මේකට සූසයිඩ් ඩෝ කියන නමින් තමයි මේක හඳුන්වන්නේ. ඉතින් මේ විදිහට පිට ඇතුළට නගින්න පුළුවන්. මම දැනට ඇතුළට නගින්නේ නැහැ. අපි පස්සේ ඇතුළට නගිමු. මෙන්න මේ විදිහට වහලා තියාගන්න පුළුවන්. ඉතින් අපිට ෆ්‍රන්ට් ඩෝ එක ඕපන් කරලා තමයි රියර් ඩෝ එක එහෙම නැත්නම් අපේ සූසයිඩ් ඩෝ එක ඕපන් කරගන්න පුළුවන් වෙන්නේ. මම කිව්වනේ මේක ලිමිටඩ් එඩිෂන් එකක් කියලා. එතකොට අපිට මම කතා කරපු Lancer Evolution X එකෙත් ලිමිටඩ් හින්දා ඒක ෆයිනල් එඩිෂන් වගේ එක බ්‍රෑන්ඩින්ග්ස් තිබුණා. මේකෙත් අපිට Spirit R එහෙම නැත්නම් RX-8 Spirit R කියලා මේක බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. මේක ලිමිටඩ් එඩිෂන් එකක්. මේකේ 10යි තියෙන කියලා ඔය ස්ටෝරිය තමයි මේ ලෝගෝ එකක් එක අපිට පෙන්වලා දෙන්නේ. ඒත් එක්කම මේක රියර් ස්පොයිලර් එක ගැන කතා කළද්දී සාමාන්‍යයෙන් මම RX-8 ලංකාවේ ගොඩක් දැකලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ RX වල වැරද්දක් නෙමෙයි මම කියන්නේ. සාමාන්‍යයෙන් RX-8 වල මීට වැඩිය ගොඩක් ලොකු ස්පොයිලර්ස් යූස් කරනවා. නමුත් ඔරිජිනලි මේ වෙලේ තියෙන ස්පොයිලර් එක ගොඩක් චාම් ගොඩක් ලස්සනයි. අවශ්‍ය වැඩෙත් වෙනවා කියලා තමයි මම හිතන්නේ. ඕගොල්ලන්ගේ අදහස පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒත් එක්කම මේක අපිට LED tail lights හම්බ වෙනවා මෙන්න මේ විදිහට. ඒත් එක්කම
මේ විදිහට black base එකක් එක්ක මේ 3D design එකේ එන්නේ Spirit R එකේ විතරයි. එහෙම නැත්නම් අපිට සාමාන්‍ය වාහනයක වගේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේක budget වාහනයක එහෙම නැත්නම් සාමාන්‍ය වාහනයක compare කරනවා නම් ඕගොල්ලෝ දන්නවා ගොඩක් දුරට Aqua එක වගේ compare කරද්දී ටිකක් highest grade වල තමයි black base එකේ headlight එක හම්බෙන්නේ. අනික ඒවා ඔක්කොම nickel color එකෙන් තමයි එන්නේ. මේකෙත් ඒ වගේ මේක special edition එකකින් තමයි මේ විදිහට black base එකේ ටිකක් අර aggressive ගතිය වැඩි rear light එකක් හම්බෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ලුක් එකත් එක්ක වාහනේ අනික් ඩිසයින් එකත් එක්ක බොඩි කිට් එකත් එක්ක හොඳට බ්ලෙන්ඩ් වෙනවා කියලා කියන්න පුළුවන්. ඒත් එක්කම මේකේ අපිට මෙන්න මේ විදිහට මෙතනින් අපිට ටේල් ගේට් ඕපන් එකක් තියෙනවා. ඉතින් අර සාමාන්‍ය සෙඩාන් එකක් හැච්බැක් එකක් වගේ අපිට හැන්ඩල් එකක් එළිය පේන්න දීලා නැහැ. මොකද මේක ටිකක් ස්පෝර්ට්ස් කාර් එකක්. මේක ඇපියරන්ස් එක ගැන ගොඩක් හිතලා තියෙනවා පර්ෆෝමන්ස් වගේ. මේකින්ද මෙන්න මේ වගේ ටිකක් අපිට හැංගිච්ච වගේ තැනක අපිට හම්බ වෙනවා ටේල් ගේට් එකට බටන් එකක්. ඊට අමතරව අපිට කී එක හම්බෙන්නේ මෙන්න මේ විදිහට පාස්පෝර්ට් ඩිසයින් එකේ කී එකක්. මේක තමයි කී එක. ඔයගලන්ට පේන්නේ නැති කොච්චර ස්ලිම්ද කියලා. මේකෙත් අපිට බටන් එකක් තියෙනවා ටේල් ගේට් එක ඕපන් කරන්න. ඉතින් ඒත් එකම අවසාන වශයෙන් වැදගත්ම දෙයක් තියෙනවා මේකේ එක්සෝස් සිස්ටම් එකේ. ඉතින් අපි පල්ලෙහාට එමු මේකේ එක්සෝස් සිස්ටම් එක ගැන කතා කරන්න. වාහනේ එක්සෝස් සිස්ටම් එක ගැන මම ගොඩක් දේවල් එහෙම නැත්නම් පොඩ්ඩක් ගැඹුරින් මෙච්චර කල් කතා කරේ නෑ. හැබැයි මේ වාහනේ ටිකක් කතා කරන්න ඕනි. මේකේ අපිට ආෆ්ටර් මාකට් හයි කරපු එක්සෝස් සිස්ටම් එකක් තියෙන ඇක්ට්‍රොපොයික් බ්‍රෑන්ඩ් එකේ. ඉතින් ඒත් එක්කම විශේෂම දේ තමයි මේකේ අපිට වැල්ව් එක ඕපන් කරන්න ඕෆ් කරන්න මෙන්න මේ විදියට රිමෝට් එකකුත් හම්බ වෙනවා. ඒ කියන්නේ එක්සෝස් සිස්ටම් එකේ ඉන්න රිමෝට් එකක් එක්ක. එතකොට මේකේ තියෙන රොටරි එන්ජින් එකත් එක්ක මේකේ වැල්ව් එක ඕපන් කරාම ගොඩක් දුරට ගොඩක් හොඳ එක්සෝස් නෝට් එකක්. එහෙම නැත්නම් අර ස්පෝර්ට්ස් කාර් ලවර්ස්ලට ගොඩක් හොඳ නිකන් කනට මීපැණි වගේ එක්සෝස් නෝට් එකක් හම්බ වෙනවා. ඉතින් ඒ ගැනත් අපි වීඩියෝ එකේදී බලමු. ඒත් එක්කම මෙතනින් බ්‍රේක් ලයිට් එකක් හම්බ වෙනවා. ඉතින් ওই විදිහට තමයි වාහනේ එක්ස්ටීරියර් ගොඩක් දේවල් ගැන කතා කරන්න තියෙන්නේ. ආෆ්ටර් මාකට් හයි කරපුවා, ඒ වගේම වාහනේ ඔරිජිනල් ආපුවා, ස්පිරිට් R අපේ එඩිෂන් එකට ආපුවා, මේ හැම දෙයක් ගැනම කතා කළා. ඒත් එක්කම මෙතනදීම මම බූට් ඒරියා එකට යන්නම්. මම කලින් කිව්වා වගේ අපේ බම්ප් එකේ වගේම මේ විදිහට ස්මාර්ට් කී එකෙත් හම්බ වෙනවා අන්ලොක් කරන්න බටන් එකක්. මෙන්න මේ විදිහට ඕපන් කරන්න පුළුවන්. ඉතින් ස්පෝර්ට්ස් කාර් එකක් නේ. එතකොට අපි ගොඩක් ප්‍රැක්ටිකලිටි එක ගැන මේකේ හිතන එක සාධාරණ නැහැ. එහෙම නැත්නම් මේකේ තියෙන සාමාන්‍ය ලීටර් 300ක විතර බූට් කැපැසිටි එකක්. එතකොට ලීටර් 300ක් කියන්නේ සාමාන්‍යයෙන් වැගන් R එක වගේ තියෙන බූට් කැපැසිටි එකක්. එතකොට ස්පෝර්ට්ස් කාර් එකක් විදිහට ideal බූට් කැපැසිටි එකක්. මොකද අපි සාමාන්‍යයෙන් හිතන ලංකාවේ වාහනයක් ගැන කිව්වහම මේක මෙච්චර මිලක් වෙනවා. එහෙම නැත්නම් මේ වාහනේ ගත්තොත් සාමාන්‍යයෙන් ලක්ෂ 55ක 60 වගේ මුදලට අලෙවි වෙන්නේ. එතකොට මේ වගේ ලොකු මුදලක් වියදම් කළා මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩුයි, මේකේ බූට් එක අඩුයි කියලා අපි පොඩ්ඩක් චෝදනා කරනවා ලංකාවේ අපි විදිහට. හැබැයි ස්පෝර්ට්ස් කාර් එකක් නේ. එතකොට ස්පෝර්ට්ස් කාර් එක ගොඩක් මෙන්ෂන් කරන්නේ මේ ප්‍රැක්ටිකලිටි එක නෙවෙයි. ඒකේ පර්ෆෝමන්ස් එක, වාහනේ හැන්ඩලින් කොහොමද, වාහනේ අපිට ඩ්‍රයිව් කරද්දි කොහොමද පහසු, ඒ වගේ දේවල් තමයි. එහෙම නැත්නම් හයි ස්පීඩ් වලදී කොහොමද වාහනේ හැන්ඩලින්, ඔය වගේ දේවල් නේ බලන්නේ. එතකොට මේ බූට් කැපැසිටි එක අඩු එක, ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩු එක වගේ දේවල් මේ වාහනවල අවාසි විදිහට අපි දකින්න නැතුව ඉන්න පුරුදු වෙමු. ඉතින් ඒත් එක්කම මේකේ ඇතුලේ තියෙන දේවල් ගැන කතා කරද්දී ඔයගලන්ට පේනවා ඇති ඉඩකඩ ඇවරේජ් මට්ටමක තියෙනවා. ඒ වගේම මේ ආෆ්ටර් මාකට් හයි කරපු සබ් වූෆර් එකකුත් හම්බ වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි ඇතුළතදී කතා කරමු මේකේ 8 ස්පීකර්ස් එක්ක ආපු බෝස්ලා ටියුන් කරපු සවුන්ඩ් සිස්ටම් එකක් තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි බූට් ඒරියා ගැන කතා කරන්න තියෙන්නේ. අපිට ගොඩක් පහසුවෙන් මේක වහන්න පුළුවන්. ඉතින් තවත් ගොඩ දෙනෙක් හිතන දෙයක් තමයි සාමාන්‍යයෙන් ස්පොයිල් එකක් හයි කරාම මේ ටේල් ගේට් එකේ බර වැඩි වෙයි වගේ දෙයක් ඉඳ. ඒ හින්දා මේ වගේ චාම් ස්පොයිල් එකක් තියෙන එකෙන් ඔයගලන්ට ඒ ප්‍රශ්නෙත් නැති වෙනවා. ඉතින් ඔය වගේ දේවල් තමයි කතා කරන්න තියෙන්නේ. ස්පෝර්ට්ස් කාර් එකක් විදිහට අපි බලමු විශේෂයෙන්ම CRZ එකනේ තියෙන්නේ. ඒකට කම්පීට් කරන්න මේක මොනවද තියෙන්නේ කියලා අපි ඇතුළට නැගලා බලමු. අපි ඉස්සෙල්ලාම අපි නගමු මේකේ රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකට. ඉතින් මම කලින් කිව්වා වගේ ෆ්‍රන්ට් ඩෝර් එක ඇරලා තමයි අපේ සුසයිඩ් ඩෝර් එක අරින්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ විදිහට මේ වගේ තව ඩිසයින්ස් තියෙනවා බහුලවම Toyota Vigo වගේ ස්මාර්ට් කැබ් වල. අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු. මේ ෆස්ට් ටයිම් තමයි Auto Hub YouTube channel එකකින් මේ වගේ ඩෝර් එකක් ගැන කතා කරන්නේ. ඉතින් අපි නැගලම බලමු මොන වගේ තත්ත්වයක් තියෙන්නේ කියලා. ඉතින් ඉන්නේ ස්පෝර්ට්ස් කාර් එකනේ, ලිමිටඩ් එඩිෂන් ස්පෝර්ට්ස් කාර් එක. එතකොට රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක ගැන මට 100%ක් මේකේ තෘප්තිමත් වෙන්න පුළුවන්. අන්න එහෙමයි මම මේ ගැන කියන්නේ. මම මෙච්චර මේක මේ මාකට් කරනවා වගේ දෙයක් කරන්නේ. ඇත්තටම මේක ස්පෝර්ට්ස් කාර් එකක් වුණාම අපි ප්‍රැක්ටිකලිටි ගැන වැඩියෙන් හිතන කෙනෙක් නම් ගොඩක් දුර ස්පෝර්ට්ස් කාර් එකක් ගන්න නැත්නම් මේක ඇතුළේ ඉඩ නැහැ. හදිස්සියකටවත් තව කෙනෙක් දාගෙන යන්න බෑ. ඉතින් ඔය වගේ ප්‍රශ්න හින්දා. එතකොට මේක ස්පෝර්ට්ස් කාර් එකක් වෙලත් ඕගලන්ට පේනවා ඇති මේකේ කොයි වගේ ලෙග් රූම් එකක්ද හෙඩ් රූම් එකක්ද තියෙන්නේ කියලා. එතකොට ඒ අතින් ඒත් එක්කම මේ පැසෙන්ජර්ස්ලා දෙන්නෙක්ට විතරයි යන්න පුළුවන්. මොකද මේ සෙන්ටර් කන්සෝල් ඒරියා එක පිටිපස්සටම කන්ටිනියු වෙනවා. ඒත් එක්කම මේ වගේ ආෆ්ටර් මාකට් කාබන් ෆයිබර් ටෙක්ස්චර් එකක් මේකට දීලා දෙනවා. මේක අපියරන්ස් එක වැඩි කරන්න. ඒත් එක්කම සීට් වල කම්ෆර්ටබිලිටි එක සාමාන්‍යයෙන් ස්පෝර්ට්ස් කාර් එකේ පිටිපස්ස සීට්ස් දෙනවා වෙන්න පුළුවන්. ඒත් එක්කම ඉඩ නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම ඊළඟ දේ තමයි නිකන් නමට සීට්ස් දෙකක් නෙදෙන්නේ. නමුත් මේකේ කම්ෆර්ටබිලිටි එක ඔයගලන්ට පේනවා ඇති සාමාන්‍යයෙන් මොන මට්ටමකද මේකේ කම්ෆර්ටබිලිටි එක තියෙන්නේ කියලා. ඉතින්
ඇංගල් එකත් හොඳයි මේක ලෙග් රූම් හෙඩ් රූම් ගොඩක් හොඳයි ඒත් එක්කම මේකේ සීට්ස් වල මේ මැටීරියල් එහෙම නැත්නම් මේකේ ලෙදර් එක රෙඩ් ස්ටිචින් එක ඇවිල්ලා ගොඩක් ලස්සන අපියරන්ස් එකක් එක්ක දීලා තිනවා එතකොට පිටිපස්සේ පැසෙන්ජර්ස් වලත් ප්‍රයොරිටි එක දීලා තිනවා ඒක පිටට මෙන්ෂන් කරන්නේ නැතුව එහෙම නැත්නම් වාහනේ එක්ස්ටීරියර් අපියරන්ස් එකට බාධාවක් කරන්නේ නැතුව එතකොට වාහනේ පිටු බැලුවම ස්පෝර්ට්ස් කාර් එකක් 2 ඩෝර් කාර් එකක් වගේ බැලුමකට පේනවා නමුත් ඇතුලේ කම්ෆර්ටබිලිටි එක අතින් ප්‍රැක්ටිකලිටි එක අතින් යම්කිසි මට්ටමකට හොඳට තියෙනවා ඉතින් ඒ විදිහට තමයි කතා කරන්න තියෙන්නේ ඒත් එක්කම ඩ්‍රයිවර් සයිඩ් එකේ අපිට මෙහෙම බෑක් රෙස්ට් ඇංගල් එක වෙනස් කරන්න. එහෙම නැත්නම් මේ විදිහට සීට් එක ඉස්සරහට අකුලන්න පුළුවන්. මොකද පිටිපස්සේ පැසෙන්ජර්ට බහින්න ඕන නම් එහෙම නැත්නම් පොඩ්ඩක් ඉඩ ගන්න ඕන නම් මෙන්න මේ විදිහට එයාට අර ඉස්සරහා තියෙන කන්ට්‍රෝලර්ස් ටික රීච් කරන්න බෑනේ. අත දිග නෑනේ. ඒකින්ද මෙන්න මේ විදිහට බටන් එකක් මෙතනින් දීලා තිනවා. ඒත් එක්කම මෙතනදී පේන දෙයක් කියන්නම් ෆ්‍රන්ට් සීට් වල මෙන්න මේ විදිහට හෝල් එකක් තියෙනවා රෝටරි ඩිසයින් එකේ. මම අර කලින් කිව්වා වගේ බොනට් එකේ ඒ වගේම අපේ ඇලොයි වීල්ස් වල ඒ වගේම මේ විදිහට සීට් එකේ මේ විදිහේ ඩිසයින්ස් ටිකක් තියෙනවා. ඒත් එක්කම අපිට මෙන්න මෙතනින් ස්ටෝරේජ් ඒරියා එකකුත් දීලා තිනවා. ඉතින් ප්‍රැක්ටිකල්ටි එක අතින් මම කලිනුත් කිව්වා ඉතින් CRZ එකට 100%ක් මේක කම්පෙයාර් කරන්න බෑ. නමුත් අපිට මේ ලෙවල් එකේ තියෙන වාහනයක් විතර CRZ එක ගත්තොත් අපිට ඒකත් එක්ක බලද්දි මේක ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒත් එක්කම Windows ගැන කතා කරද්දී අපිට Windows open කිරීමේ හැකියාවක් නැහැ. pop out Windows තියෙන මෙන්න මේ විදිහට අපිට පොඩ්ඩක් open කරගන්න පුළුවන්. ඉතින් මේක එයා කන්ඩිෂනින් සිස්ටම් එකකින් පිටිපස්සත් කවර් වෙන හින්දා ලොකුවට අපිට වෙන්ටිලේෂන් ගැන හිතන්න දෙයක් නැහැ. ඉතින් ඒත් එක්කම මම මේ විදිහට කෙලින් හිටියාම මේ පැත්තෙන් අපිට ඇන්ගල් වෙලා අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගානට අපේ උරිස් තියාගෙන සාමාන්‍ය වාහනයක වගේ ගොඩක් හොඳ පොසිෂන් එකක යන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති මම ඉන්න පොසිෂන් එක. ඒත් එක්කම අපිට මේ සූසයිඩ් ඩෝර් එක අතුලින් නැගට පස්සේ වහගන්න මේ වගේ ගොඩක් ලොකු හැන්ඩල් එකක් තියෙනවා. මොකද මේකේ අපිට හින්ජ් කරලා තියෙන්නේ මෙතනින්. එතකොට මේ වගේ තැනකින් අපි බලයක් යොදනකොට ඒක ටිකක් ලොකුවට බලයක් යොදන්න ඕනේ. මොකද ළඟින් අල්ලලා වහන්න ඕනේ. එතකොට ඒකට ගැලපෙන්න ගොඩක් හොඳ හැන්ඩල් එකක් තියලා තියෙන හින්දා දොර වහන්නත් පහසුයි. ඉතින් ඔය වගේ දේවල් තමයි රියර් සීට්ස් ගැන කතා කරන්න තියෙන්නේ. වාහනේ මෙතනනේ වැදගත්ම තැන. එහෙම නැත්නම් ස්පෝර්ට්ස් කාර් එකක ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යන්නේ නැහැ. ඒ වගේම පිටිපස්සේ යන්නේ නැහැ. ඩ්‍රයිවර් තමයි ඕන ගොඩක් දුරට. ඉතින් මම ඉන්නේ ඕනගේ සීට් එකේ. ඉතින් ඉස්සල්ලා මම මේකේ ඩෝ බෝඩ් අපෝල්ච් ගැන පොඩ්ඩක් කියන්නම්. මේක මේ හරි ලස්සන ඩිසයින් එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති ඩෝ හැන්ඩල් එක. අතට නම් චුට්ටක් අපහසුයි. හැබැයි ගොඩක් ස්ටයිලිෂ් ඩිසයින් එකක්. ඒත් එක්කම අපිට සුපුරුදු කන්ට්‍රෝලර්ස් එක බෝස්ලා ටියුන් කරපු සවුන්ඩ් සිස්ටම් එකේ ස්පීකර්ස් දෙකක් අපිට අපෝල්ච් එකේ බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ටිකක් අර මේ වගේ තැනක අපිට සාමාන්‍ය වාහනයක හම්බ වෙන ස්ටෝරේජ් ඒරියා එක. හැබැයි අපි හැන්ඩල් එක දීලා තියෙන මේ හරිය මොකද අපිට දොරේ අල්ලන්න හම්බ වෙන ලෙවල් එක මේ හරිය. ඒත් එක්කම දොර වැවුවාම මෙන්න මේ විදිහට ආම්රෙස්ට් එකක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට ලයිට් එකකුත් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම ඊළඟට මම ඔතනින් පෙන්නන්නම්. සාමාන්‍යයෙන් ස්කෆ් ප්ලේට් එකක් කිව්වහම අපිට සාමාන්‍යයෙන් ඩෝ එකේ පල්ලලට හම්බෙන්නේ. හැබැයි මේකේ ඕපන් කරාම B පිල එකක් නැහැනේ. එතකොට සම්පූර්ණ දිග මීටරයක් විතර දිග ස්කෆ් ප්ලේට් එකක්. එහෙම නැත්නම් වෙල්කම් ලයිට් එකක් කියන්නත් බෑ. මේක ඉලුමිනේට් වෙන්නේ නැහැ. RX8 කියලා බ්‍රෑන්ඩ් කරපු ස්කෆ් ප්ලේට් එකක් අපිට මෙන්න මේ විදිහට ඉස්සරහින් හම්බ වෙනවා. ගොඩක් ලස්සනයි. ගොඩක් වාහනේ නගිද්දි එන ෆීල් එක ගොඩක් හොඳයි මේකත් එක්ක. ඒත් එක්ක ඊළඟට එනවා මම සීට් එකට මේක අපිට 10 way adjustments තියෙනවා. එහෙම නැත්නම් අපිට ක්‍රම 10කට මේක adjust කරන්න පුළුවන්. ඒ වගේ මේ විදිහට adjust කරලා අපිට memory positions 3ක් දක්වා save කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ සාමාන්‍යයෙන් හැමෝම airbags දානවනේ හැම වාහනේම මේකේ airbags 8ක් තියෙනවා. ඉතින් ඒ වගේම සීට් වල අපිට seat heat option එක මෙන්න මෙතනින් ලබා දීලා තියෙනවා. ඉතින් position එක ගැන කතා කරද්දී අපිට ගොඩක් දුරට මේකේ ඉස්සරහා පේන ප්‍රමාණය සාමාන්‍යයෙන් මිඩි කෙනෙක් නම් ඕගලන්ට අඩු වෙන්න පුළුවන්. හැබැයි මේ වාහනේ ඩිසයින් කරලා තියෙන විදිහ මේ වාහනේ performance අතින් බලද්දී ගුරුත්ව කේන්ද්‍රය ගොඩක් පහළින් තියා ගන්න ඕනේ. එතකොට ඩ්‍රයිවර් ඉන්නත් ඕනේ. එහෙම නැත්නම් මේකේ weight එක ගොඩක් පහළ තියෙන්න ඕනේ. එතකොට ඩ්‍රයිවර් ටිකක් පහළ හිටියාම හැන්ඩල් කරන්න ලේසි. ඒ වගේම මේකේ ඊළඟට මම එන්නේ ස්ටියරින් වීල් එකට. මොකද ටිකක් විශේෂ දෙයක් කතා කරන්න තියෙනවා. ඉතින් මේකේ සාමාන්‍ය එහෙම නැත්නම් සාමාන්‍ය වාහනවල අපි ගොඩක් දුරට පැඩල් shifters කතා කරේ. මෙන්න මේ වගේ shifters දෙකක් තියෙනවා දෙපැත්තේ. එතකොට එකක් ප්ලස් මාක් එකක් තියෙනවා, එකක් මයිනස් මාක් එකක් තියෙනවා. එකක් ගියර් අප් කරන්න, අනික ගියර් ලෝ ඩවුන් කරන්න. ඉතින් ඒ විදිහට තියෙන්නේ. හැබැයි මේකේ බැලුවොත් මේ තියෙන shifters දෙකම එහෙම නැත්නම් මෙන්න මේ pedals දෙකම අප් කියලා තියෙන්නේ. ඒ කියන්නේ ගියර් අප් කරන්න විතරයි තියෙන්නේ. එතකොට මේක ඩවුන් කරන්න බැයිද කියලා ප්‍රශ්නයක් එනවනේ. නැහැ. ඩවුන් කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට අපේ multi function buttons වලට උඩින් මෙන්න මේ වගේ පොඩි switches දෙකක් තියෙනවා. මේ දෙකෙන් තමයි ඩවුන් කරන්න තියෙන්නේ. මේ විදිහට අප් කරලා මේ විදිහට ඩවුන් කරන්න පුළුවන්. යුනික් ඩිසයින් එකක්. ඒත් එක්කම මේකේ එයාබෑග්ස් 8ක් තියෙනවා කියලා මම කලින් කිව්වා. ඒක එයාබෑග් එකක් අපේ ස්ටියරින් වීල් එකේ තියෙනවා වගේම මේකේ අනික් දේ තමයි මෙන්න මේ ලෝගෝ එක මෙතනට ඇටච් කරලා තියෙන විදිය ගොඩක් ලස්සනයි. නිකන් ඇලන් කී එකක් වගේ ඇලන් කී නෙවෙයි. නමුත් ඒ වගේ ඩිසයින් එකක් තියෙන විදියට එම්බ්ලම් එක මේකට අලවලා තියෙනවා. ඉතින් ගොඩක් ලස්සනයි. ඒත් එක්කම මේ පැත්තේ වම් පැත්තේ අපිට තියෙනවා multi function buttons. ඉතින් ඊළඟට
මම කිව්වනේ මේක ටිකක් ඩ්‍රිෆ්ට් කරන්න ලේසි වෙයි කියලා. මොකද මේක රියර් වීල් ඩ්‍රයිව් එකක්. එතකොට මේක ටිකක් ලෝ ලෙවල් එකේ වාහනේ තියෙන. එතකොට පොඩ්ඩක් අර ලේසි වෙනවා ඩ්‍රිෆ්ට් කරන්න. එතකොට නිකන් අර ඩ්‍රිෆ්ට් කරද්දී පොඩ්ඩක් අර ඇග්‍රෙසිව් විදිහට අපිට පාකින් බ්‍රේක් යූස් කරන්න මේ විදිහට ලස්සන හැන්ඩල් එකක් වගේ දීලා තිනවා. මේ වගේ ඩිසයින් එකකුත් අපි ෆස්ට් ටයිම් කතා කරන්නේ. මේ කොටස ෆ්ලෙක්සිබල්. මේ විදිහට අල්ලන්න පුළුවන්. ගොඩක් අර ඇග්‍රෙසිව් විදිහට ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒත් එක මෙන්න මේ විදිහට මෙතනින් අපිට කප් හෝල්ඩර්ස් දෙකක් හම්බ වෙනවා. සීට් හීටර් බටන්ස් තියෙන සුපුරුදු විදිහටම. ඒත් එකම මෙතනින් අපිට ට්‍රිප්ටොනික් ගියර් බොක්ස් එක හම්බ වෙනවා. මෙන්න මේ විදිහට ගොඩක් ලස්සනයි. ඉතින් එතනින් උඩට આવොත් මේකේ ගොඩක් සිම්පල් දේවල් තියෙන මම ඒකයි ඉක්මනට කියාගෙන යන්නේ. අපේ AC කන්ට්‍රෝල් ඒරියා එකත් ගොඩක්ම සිම්පල්. එතකොට අවර හයි ස්පීඩ් ඩ්‍රයිව් කරද්දි මම හැමදාම කියනවා වගේ මේකට අවධානය ගන්න ඕනේ. අපිට අහක බලාගෙන ඕනේ මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේවා ෆිසිකල් බටන්ස් තියෙන හින්දා. ඒත් එක්කම ඊළඟට තමයි අපේ ප්ලේ එක තියෙන්නේ. ඉතින් මේකත් ලංකාවේදී නෙමෙයි අපිට ජපානයේදීම ෆික්ස් කරලා ගෙන ආපු ප්ලේ එකක්. ඊළඟට එතනින් උඩට આવොත් මම ඉග්නිෂන් ඔන් කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අපිට අපේ AC කන්ට්‍රෝල් ඒරියා එකේ කන්ට්‍රෝලර්ස් එහෙම නැත්නම් අපි කරන චේන්ජස් ටික පෙන්වන්නේ මෙන්න මෙතනින්. ඒක සාමාන්‍යයෙන් මම අර කලින් කිව්වා වගේ ගොඩක් හොඳ ඇඩ්වාන්ටේජ් එකක් මේ වගේ වාහනයක අපි කරන කන්ට්‍රෝලර්ස් මේ විදිහට අපිට බටන් එක අතින් අල්ලලා කන්ට්‍රෝල් කරන්න පුළුවන් වුණාට අපිට ඩිස්ප්ලේ එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න වෙනවනේ. නමුත් මේ ලෙවල් එකේ තියෙනකොට අපිට ගේජ් ක්ලස්ටර් එකත් මේ ලෙවල් එකේ. එතකොට අපේ AC කන්ට්‍රෝල් ඒරියා එකේ කන්ට්‍රෝල් වෙන විදිය පෙන්නන අපි ඉන්ඩිකේටර්ස් ටිකත් මේ ලෙවල් එකේ. එතකොට අපිට ටිකක් හයි ස්පීඩ් ඩ්‍රයිව් කරද්දී ඒ ප්‍රශ්නේ එන්නේත් නැහැ. අපිට ගොඩක් කම්ෆර්ට් විදියට වාහනේ ඉඳන් ඔළුව පාත් කරන්න නැතුව බිම බලන්න නැතුව මේ ලෙවල් එකේම අපිට අවශ්‍ය දේවල් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට එනවා මම මේකේ මීටර් පැනල් එකට. ඉතින් සමහර දේවල් තියෙනවානේ පරණ වුණත් ඒ වාහන වලට ගොඩක් දුරට බ්ලෙන්ඩ් වෙනවා කියලා. මේකෙත් අලුත් වාහනයක් වුණාට තාමත් තියෙන ඇනලොග් මීටර්ස්. හැබැයි මේක ස්පෝර්ට්ස් කාර් එකක් විදියට මේකේ ස්පීඩෝමීටර් එක ඒ වගේම මේකේ අනෙක් ගේජස් මේ විදියට අර ඇනලොග් විදියට තියෙන එකෙන් වාහනේ අපිට ෆීල් වෙනවා වැඩි කියලා තමයි මම හිතන්නේ. ඉතින් අපිට ෆෝල් ගේජ් එක තියෙනවා, ඒ වගේම එන්ජින් හීට් එක තියෙනවා, ඒ වගේම අපිට ස්පීඩ් එක තියෙනවා. ස්පීඩ් එක අපිට ඩිජිටල් මීටර් එකෙන් හම්බෙලා අපේ ටැකෝමීටර් එක තියෙනවා ඇනලොග් එකක් විදියට. එතකොට අපිට ගියර් චේන්ජ් වෙද්දී හයි RPM එකට යද්දී ගොඩක් දුරට ලස්සනට පෙන්නනවා. මම කලින් කිව්වා වගේ එකෙන් ෆීලිංగ్ එක ගොඩක් හොඳයි. ඉතින් ওই විදියට තමයි කතා කරන්න තියෙන්නේ. ඕවර්ऑल ඩිසයින් එක ගැන කතා කරද්දී අර මම කලින් කිව්වා වගේ මේකේ ඒ පිලේ එකෙන් නම් ලොකුම ඩිස්ටර්බන්ස් එකක් නැහැ. ඒ වගේම සයිඩ් එක පේනවා චුට්ටක් අඩුයි. නමුත් අපි මේ වගේ ලෙවල් එකක මේ වගේ කාර් එකක ඉන්න ඕනි. ඉතින් ඒත් එක්කම පැසෙන්ජර් එක සයිඩ් එකට ගියොත් මෙන්න මේ වගේ ග්ලව් කම්පාර්ට්මන්ට් එකක් දීලා තියෙනවා. ඉතින් ඒ වගේම සෙන්ටර් ස්පීකර් එකක් තියෙනවා. ඒතකොට අපිට පොඩ්ඩක් සවුන්ඩ් එක්ස්පීරියන්ස් එක ටිකක් ලයිව් කියලා හිතන්න පුළුවන්. කොහොමද මේකේ බෝස්ලා ටියුන් කරපු සවුන්ඩ් සිස්ටම් එකක් තියෙන්නේ. ඉතින් ඔය වගේ දේවල් තමයි ස්පෝර්ට්ස් කාර් එකක් විදිහට කම්පීට් කරන්න. එහෙම නැත්නම් අනික් මොඩල්ස් එක කම්පීට් කරන්න තියෙන ස්පෝර්ට්ස් කාර් එකක් විදිහට මේකේ තියෙන ඔප්ෂන්ස්, ප්‍රැක්ටිකල්ටි එක, පර්ෆෝමන්ස් ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අද කතා කළේ Mazda RX-8. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කාලයක් තිස්සේ ගොඩ දෙනෙක් ඉල්ලපු වාහනයක්. ඉතින් නිකම්ම RX-8 එකක් ගේනවට වැඩිය ලිමිටඩ් එඩිෂන් ටිකක් ඔප්ෂන්ස් වැඩි ටිකක් විශේෂයෙන්ම ගේන්න හිතුවා. ඒකින් තමයි මේ විදිහට ලංකාවේ දැනට ලෝකේ තියෙන වාහන 10න් ලංකාවේ තියෙන මොඩල් දෙකෙන් එහෙම නැත්නම් ගොඩක්ම දුර්ලභ වාහන දෙකෙන් එකක් ගෙනාවේ. ඉතින් ඔයගලන්ට පුළුවන් මේකේ ඔප්ෂන්ස් සහ ඔයගොල්ලෝ ගන්න ඉන්නව නම් ඔයගොල්ලෝ සාමාන්‍ය RX-8 එක මොන වගේ දේවල්ද මේකෙන් වෙනස් වෙන්නේ කියලා කම්පෙයාර් කරගන්න. ඒ වගේම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එක දවසක් හරි ගිහින් තියෙනවා නම් ඩ්‍රයිව් කරලා තියෙනවා නම් ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක අනිවාර්යයෙන්ම ඒවා අනික් අයටත් දැනගන්න කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ෆොටෝස් වීඩියෝස් ටිකක් දාන්න හසිත 925 Instagram එකේ දැම්ම ගිහිල්ලා එකත් ෆලෝ කරන්න. ඉතින් ලංකාවේ තියෙන හැම වාහනේම දුර්ලභ අලුත් වාහන හැම එකක්ම පරණ වාහන හැම එකක්ම ඔයගලන්ට ඔටෝ හබ් YouTube channel එකෙන් බලන්න පුළුවන්. ඒකින්ද දැම්ම ගිහිල්ලා channel එක subscribe කරන්න, Facebook එක like කරන්න, Instagram එක follow කරන්න, සිංහලෙන්ම වාහන ගැන දැනගන්න. මේ ඔටෝ හබ්